නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පටිච්ච සමුප්පාද ධම්මේසු අඤ්ඤාණං අයං උච්චති තිබික මිච්ඡාදිට්ඨි පටිච්චසමුප්පාද ධම්මේසු ඥානං අයං උච්චති තිබිකවේ සම්මාදිට්ඨි තීති ධර්මානුශාසනාවේ සදහැවර අනුග්‍රහක දායකත්වය දරන්නා වූ පවුලේ දූපුතුන් ප්‍රමුඛව මෙම ධර්මානුශාසනාවට යොමු වෙන්නා වූ නරඹන්නා වූ සවන් දෙන්නා වූ සදහම් ලැබි පින්නතුනි මේ අනුග්‍රහක බවතුන් දීලා තියෙන මාතෘකාව සුන්දරතර මාතෘකාවක් පටිච්ච සමුප්පාදයේ ඇසුරින් පංච උපාදානස්කන්ධයේ උදේවැය පිළිබඳ ධර්ම දේශනාවක් එහෙමයි වචන දීලා තිබෙන්නේ මේ පිළිබඳ අප කළ ධර්මදේශනා සංඛ්‍යාව අති විශාලයි. මාධ්‍යට පළවෙනි ධර්මදේශනාව මේ පිළිබඳ කරන්නේ 2013. යම් මාධ්‍යයක යම් කලක් ධර්මදේශනා 10ක් 15ක් 20ක් 30ක් කරනවාද ඊට පස්ව පොතේ තියෙන පටිච්චසමුපාද විවරණය වෙනුවට මා දකින පටිච්චසමුපාද විවරණය ඉදිරිපත් කරනවා. මේ මාධ්‍ය තුලත් මේ මාතෘකාව සුලභ මාතෘකාවක් බොහෝ විට අපිට සතියකට දෙවතාවක් නැත්නම් මාසෙට දෙවතාවක් විතර මේ අසුරින් ධර්ම දේශනාවක් ඉල්ලා සිටිනවා. ඉතින් මේකේ වැරදි පැති මම බොහෝ කියා තිබෙනවා ඒවා යාලි උපුටා දක්වන්න කල්පනා කරන්නේ නැහැ. එක දෙයක් මතක් කරනවා. නාහං වෙක්ක අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං ඒවං ලහු පරිවත්තං අතිදං චිත්තං මේක පිළිගන්න න්‍යායක් විදිහට මහණෙනි මම මගේ බුදු ඇසින්වත් දකින්නේ නැහැ හටගත්ත ගමන් නැසෙන දෙයක් සිතතරම් වේගෙන් හටගෙන නැසෙනවා උපමාවක්වත් කරන්න බෑ කියලා තියෙනවා. තවත් වෙනක කියනවා වඳුර අත්ෙන් අත්තට මාරු වෙනකොට එක අත්තක් අතහැරලා අලි කරනවා සිතින් සිතට මාරුවක් තියෙනවායි කියලා. එතකොට එහෙනම් හටගන්න නැසෙනවා නම් එතනින් එහාට ඉන් පෙර කොහෙවත් සම්බන්ධයක් තියෙන්න බෑ. බෞද්ධ සූත්‍රයේ භික්ෂුවක් බුදුන් වහන්සේගෙන් අහනවා මේ ලෝකෙ ගෙනියන්නේ කොහොමද? ලෝකෙ පවත්තන්නේ. චිත්තේන නියති ලෝකෝ. සිත විසින් ලෝකෙ ගෙනියන්නේ. කය විසින් ලෝකෙ ගෙනියනවා නම් කය පොළොවට පස් වෙන හරියට එහාට යන්න කෙනෙක් නැතුව යනවානේ. නමුත් කයෙන් නැති කරගත්ත පුරුදු සියල්ල චිතය සිතේ අන්තර්ගත වුණාම ලෙඩ රෝග රූප ලක්ෂණ පළපුරුදු සමහරට දක්ෂතා සමහර විට කැලල් මේ සිරමත් ඊළඟ කලලයකට ගෙනihin තියෙනවා අපි දැකලා තියෙනවා. කොහොමද වෙන්නේ? අන්න ඒ නිසා කියන්නේ මොහොතකින් හටගෙන නැසෙනවා නම් ඒක ආත්ම තුනක් වල විග්‍රහ කරන්න යන එකේ තේරුමක් නැහැ. එතකොට අපිම අහුවෙලානේ ආත්ම දෘෂ්ටියට. ඉස්සර ජීවිතෙත් තියෙනවා එහෙන් මෙහාටත් වෙනවා මෙහෙන් අහටත් වෙනවා. ආත්ම තුනක් ඔස්සේ පටිච්චසමුප්පාද විවර කරනවා තරවාදී සිංහල බුදු දහම තුල. සිංහලෙන්. නමුත් මේ පදේ තේරුම සිංහලෙන් හොයලා බැලුවොත් පාලියේ තියෙන මේ තේරුම ඔබ අනන්තවර අහලා ඇති පටිච්ච කියන එක තියෙන තැන්. චක්කුංච පටිච්ච රූපේච කියනවා. නැත්තම් චක්කුණා රූපං දිස්සා උපජ්ජති සෝක සුඛං සෝමනස්සං ඒ සුඛ සෝමනස්සේ 60 රූපයක් දැක්කම උපදින එක පටිච්ච සමුප්පන්නං කියලා තියෙනවා. පටිච්ච සංඋත්පන්නං පටිච්ච සංඋත්පාදය. පටිච්ච කියන පදෙන් කියන්නේ
හේතු කීපයක් එක්වර එකතු වෙනවා. හේතු කීපයක් ප්‍රත්‍ය වෙනවායි කියන එක. සංකේනකින් කියන්නේ එකතු වෙනවා කියන එක. උත්පාද කියන්නේ හට ගන්නවා. එහෙනම් ඒකට අර ලහු පරිවර්තන් කියන සීමාව ඇතිනේ. කල්පයක් හෝ ආත්ම 3ක් ඕන නෑනේ. දැන් නමුත් මේකේ තිබෙනවා කාරණා දෙකක්. දැන් බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ සංකේතවත් කිරීමෙදිත් පෙන්නනවා පටිච්චසමුප්පාදය දැක්කට බුදු උනේ නෑ. නිරෝධය දැක්කම බුදු වෙනවායි කියලා. පටිච්චසමුප්පාදය දැකලා නිරෝධ කරලා බුදු වුණායි කියලා. ඉතින් ඔබ මේ පාරම්පරික බෞද්ධෙක් වශයෙන් හෝ බුදු සමය හොයාගෙන යන බුද්ධිමතෙක් වශයෙන් හෝ මේ දරුවන්ගේ තොරතුරු දැක්කම මම සතුටු වෙනවා හරියට. මොකද මේ උගතුන් බුද්ධිමතුන් බවට පත් වෙන සමාජයේ බෝධි වටේ ඇවිදින මල් පහන් පූජා කරන බෝධි පූජාවක් පවත්වන බෝධි කොළෙල්ලලා ප්‍රාර්ථනා කරන බුද්ධ ආගමේ තියෙන නොගැඹුරු බව ලාමක බව තේරුම් ගත්ත අය බුදුදහම කියන්නේ වැඩක් ඇති දෙයක් නෙවෙයි කියලා අතහරින තැනටපත් වෙච්ච දරුවන් බෞද්ධ පවුලම දරුවන් නිරාගමික වෙලා ඉන්නවා. නමුත් ඒ නොවේ සැබෑ දහම ප්‍රායෝගික දෙයක් කියලා තේරුම් අරගෙන ඉදිරියට පියවරක් තබන්නට තරම් බුද්ධිමත් වීම පිළිබඳව ඒක ජාතිය වාසනාවක්. අපි සතුටු වෙනවා. එසා වුන්ට අපි මේ කියන දේ පොතේ තියෙන නිසා නෙවෙයි බුදුන් වහන්සේ අදාළ නිසා නෙවෙයි තේරෙන්නේ. ඔබ ළඟ න්‍යායක් නම් සිදු වෙන්නේ. මේක මේ න්‍යාය විග්‍රහ කරන්නේ. එතකොට ඒ බෞද්ධ පසුබිමක් තුළ සම්ප්‍රදායක් තුළ බුදු සමයේ සැනසුම ජීවිතය තුළ හොයාගෙන යන අය වශයෙන් ගත් කල පටිච්චසමුප්පාදය කියන න්‍යායත් ජීවිතය තුළ දුක්ඛගාමිනී ප්‍රතිපදාවක්. නිරෝධය දැකීම කියන එක දුකින් මිදෙන ප්‍රතිපදාව. එතකොට මේ දෙකනේ මේ දකින්න තියෙන්නේ. පළමුව වරදින හැටි දකින්න ඕන. මොකවත් හටගත්ත ගමන් නැතුණට මොකෙන් එහාට මොකවත් යන්නේ නැති වුණාට කොහොමද මේ පැවැත්ම කරන්නේ? සිත විසින් ගෙනියන්නේ කොහොමද? එසේ නැසෙද්දිත් ගෙනියන්නේ කොහොමද? ඒක තමයි අවිද්‍යාපත්‍ය සංඛාර අවිද්‍යාව කියලා කියන්නේ. කවුරුත් යනවා නෝනට එතන තමයි ඒ අවිද්‍යා සංඛාරයක් කියලා එකක් තියෙන්නේ. ඒක තමයි විද්‍යා විමුක්ති බවට පත් කරලා කඩන්න ඕනේ. එවිට පටිච්චසමුප්පාදේ කොහෙද තියෙන්නේ? පටිච්චසමුප්පාදේ කියන්නේ පොතක් කියලා හිතන්න එපා. පටිච්චසමුප්පාදේ කියන්නේ පෙළි 12ක් කියලා හිතන්නත් එපා. පටිච්චසමුප්පාදය කියන්නේ ජීවිත තුනක් සම්බන්ධ කරන්නව දන්වැලක් කියලා හිතන්නත් එපා. පටිච්ච සමුප්පාදය ඔබේ ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල, සිත තුල බාහිර ද්‍රව්‍ය උදව්වෙන් බාහිර ප්‍රසාදයට හම් වෙන ගෝචර රූප උදව්වෙන් නැත්නම් මනෝද්වාරයක උදව්වෙන් සිත තුළ හටගන්නා වූ ෂණික වේගවත් ක්‍රියාදාමයක් අසුරු ගසන තැනකින් මට මතක් වෙන කතාවක් තියෙනවා. සාමාන්‍යයෙන් මම දරුවන්ගේ දැන ගැනීම සඳහා හෝ ජනශ්‍රුතිය සඳහා කියලා තියෙනවා සමහර දේවල්. ඉස්සර තිබුණානේ ඔය පදරන්තුවක් වෙන්න පෙර කැප්තුවක්කෝ කියලා එකක්. මේකේ වෙඩි බෙහෙත් කොටලා මොනිස්සම් දාලා හිර කරලා තමයි වැඩිල සකස් කරන්නේ. ඒකට කැප් එකක් තියෙනවා. ඒ කැප් එකට බෙහෙත් දාලා හිර කරලා තියපුවාම ඒක උඩට සාගර කරපු කොකෙක් ඉන්නවා. මේ කොකා මේක උඩට වැටෙන්නේ යටින් ඇදපු තවත් ඇඟිල්ලකින් අදින කාලයක් නිසා. මේක දැකපු මිනිස්සෙක් ඇහුවයි කියනවානේ මේක පත්තු වෙන්නේ කොහොමද කියලා. අසකවලු මෙන්න මෙහෙම මේ කොකා මානන්න ඕනෙනවා. ඊට පස්සේ මේක ඇද්දාම යටපැත්තේ ඇඟිල්ලෙන් මේ කොකා මේක උඩට වැටිලා කැප් එකේ තියෙන පෙඩි බෙහෙත් ගින්දර අරගෙන තද පීඩණයට ඒ ගින්දර ඇතුළට ගිහින්
වෙඩි බෙහෙත් ගිනි අරගෙන රත් වෙලා යකඩ මුනිස්සන් ටික වේගෙට පිට වෙනවා. අයියෝ උච්චර වෙලා යනවද? මම ඇඟිල්ල තියලා ගන්නම්කෝ කිව්වා. එහෙනම් තුවක් වලට ඇඟිල්ල තියන් හිටියයි කියනවා. ට්‍රක් ගාලා වැදුනන් පස්සේ ඇඟිල්ල ගන්න. ඇඟිල්ලක් ඉතුරුනේ නැහැ කියනවනේ ගන්න. කඩාන ගියයි කියනවනේ. ඒ ලෞකික සිද්ධියකත් අසුරු ගසන සැනකින් මේ ක්‍රියාදාමයේ ඇඟිල්ල ගස්සපු සැනින් රත් වෙලා යනවා නම් මේ ක්ෂණික ඊට වඩා අධිවේගී වූ සිතේ ක්‍රියාමාර්ගයක් කොහොමද සංසාරයට අදින්නේ ජීවිත උනට ගැට ගහන්නේ ලහු පරිවත්තන් තුළ අර කියන කොකා මානන එක නැත්තම් ඇදින එකේ ඉඳලා සියල්ල අසුරු ගසන සැනකින් ඉවරයි. ඒ වගේ මෙන්න මේ අසුරු ගසන සැනකින් මේ පටිච්ච වෙලා සං වෙලා උත්පාද වෙලා අනුලෝම වෙලා සසරක් හදලා හතරටත් බැඳිලත් ඉවරයි. ඉතින් අනුලෝම පටිච්චසම්පාදය කියන්නේ සත්‍ය හතරට බැඳෙන හැටි. ඒක සර්වඥතා ඥානයකින් දිනු කළ නුවණකින් බුදුඇසකින් දේශනා කළා ගැඹුරු ධර්ම පරයයක් වශයෙන්. වෙනත් ධර්ම පරයයන් අතර ත්‍රිලක්ෂණය චතුස්සත්‍ය විතර්ක ප්‍රහාණය මරණ සතිය වැනි ධර්ම පරයයනුත් මෙහා සමගාමී ධර්ම පරයයන්. දැන් ඔබ ඉල්ලන්නේ මේක තුලින්නේ. එතකොට එහෙනම් ඒ ඇස තුල කීවත් කන තුල කීවත් ආපහු ගන්න ඕන ඇස තුල කන තුල නාසය තුලත් හිටන්නේ සිත. ඇසෙන් කනෙන් පහළ වෙන සිත. සිත අරමුණු රසය විඳීමේදී සිදුවෙන දේ තමයි මේ පෘථග්ජන සමාජය තුළ සිදුවෙන දේ තමයි අනුලෝම පටිච්චසම්පාදය කියලා කියන්නේ. හෙවත් සතරට බැඳෙන හැටි. දැන් මේක තව වචනයක් තියෙනවා පංචස්පාදානස්කන්ධය තුළ උදවැය කියලා. ඔව් එතනම ඒ සිද්ධිය සිදු වෙන්නේ පංච උපාදානස්කන්ධය තුළ. දෙකක් නෙවෙයි ඒක. ඒ පංච උපාදානස්කන්ධය වීමම පංචස්කන්ධයේ පංච උපාදානස්කන්ධය වීමම අනුලෝම පටිච්චසම්පාදයයි. ඉතින් මේක මම ගත්ත පද දෙකේ කොමක්ද තියෙන්නේ? අඥානං නොදන්නේ නම් මිත්‍යා දෘෂ්ටි. මේ කතා කරන්නේ පින්පව් විපාක විශ්වාස කරන දසවත්තක සම්මාදිට්ඨිය නෙමෙයි. ඒ දැකීම වැරදි. මෙහෙම දකින්න බැරි නම් එතකොට අපි සත්ත්ව පුද්ගල ස්වභාවයට වැටෙනවා. පුද්ගල දෘෂ්ටියට වැටෙනවා. ඉතින් මේක පටිච්ච සමුප්පාද කියන වචනේ ඊට පස්සේ හේතුඵල වශයෙන් පෙන්නනවා. හේතු ප්‍රත්‍යයෙන් ඵල අනුලෝම පටිච්චසම්පාදය. හේතු නිරෝධයෙන් ඵල නිරෝධය පටිලෝම පටිච්චසම්පාදය. නමුත් හේතු පටිච්ච සම්භූතං හේතු මංගා නිරුද්ධති කියන එකේ වචනේ තිබුණාට කියවෙන්නේ නෑ ඕක. හේතු බංග කරන්නේ කොහොමද කියලා. අන මේ අනුග්‍රහක බවතුන්ට ඕනෙලා තිබෙන්නේ මේ සියුම් ධර්මතාවය. එහෙනම් අපි තේරුම් ගන්න. මේ බුදුවරු මිනිසෙකුගේ ඇසෙන් උපදින සිත තුළ, කනෙන් උපදින සිත තුළ, නාසයෙන් උපදින සිත තුළ, මෙසේ දිවෙන් කයෙන් සහ ඒව උදව් නැතුව සිතින් උපදින සිත තුළ හටගෙන නැසෙන මොහොතක් තුළ සිදුවෙන්නා වූ ක්‍රියාදාමය. අර තුවක්කුවපත් වෙන්න යන වෙලාවක් යන්නේ නැති සරමට වගේ මේ ක්‍රියාදාමය සිවුම විග්‍රහ කරනවා. ඒ විග්‍රහයේදී පෙන්වන්නේ මෙන්න මේ මෙතන තිදු වෙනවා ප්‍රමාදයක්. මේ නිසා ඔබට මේ සසර ගමනක් හැදෙනවා වරුණාම සසර තියනවා නෙවෙයි. ඔබ තබන්නා වූ වර්තමාන හේතු නිසා ඔබට අනාගත ඵලයකට උරුම කියන්න සිදු වෙනවා. අන්න එහෙම නිරෝධය නොදැකීමෙන් සසර ගමන හැදෙනවා. නිරෝධය දැකීමෙන් සසර ගමන නිමා වෙනවා. මතක තබා ගන්න. එතකොට අර පරිහාන ධම්මං ඕ භික්ඛවේ දේසිස්සාමි කියන පදය තුල පෙන්වනු ලබන්නේ නිරෝධය නොදැකීමෙන් මිනිසා තුල සිදුවෙන්නා වූ ඔහු සසරට ඇලෙන හැටි හෝ අමාරුවේ වැටෙන හැටි.
මේ පිළිබඳ කරුණු පැහැදිලි කරන තථාගතයන් වහන්සේ මහණනි පටිච්චසමුප්පාදේ නිරෝධය නොදැකීමෙන් සහ නිරෝධය නොදැකීමෙන් බොහෝ කල් ඔබට සසරේ ඇවිදින්න සිද්ධ වුණයි කියලා පෙන්වලා තිබෙනවා. එය පෙන්වනු ලබන්නේ අර තුවක්කුවේ ක්‍රියාදාමයේ වගේ අතීත හේතු වර්තමාන ඵල වර්තමාත හේතු කියලා කියනා වූ එක මොහොතක් තුළ ත්‍රිවිධ ක්‍රියාකාරීත්වයක් වශයෙන් 3-in-1 කියලා වර්තමානෙත් කියන්නේ. එකක් තුළ තුනක් කියලා. ඒ වගේ මොහොතක් තුළ ක්‍රියාකාරීත්වයේ අතීතයකුත් තියෙනවා වර්තමානයේකුත් තිබෙනවා අනාගත ඵල උපදින්න වර්තමාන හේතු තැබීමකුත් සිදු වෙනවා. ඒ කවදාවත් එහෙනම් ඇහැට දකින්න හමු වෙන්නේ නැහැ නේ. මම ඊද ප්‍රතිපද මතක් කළා ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන කවච ඇඳලා උදාසීන වෙන හැටි නැත්නම් සංයෝග වෙන හැටි ඇඳලා පෙන්නනවා විද්‍යාවිෂයන්ෙහිදී. දැක්ක කෙනෙක් නැහැ. ඒ වගේ මේකේ එකයි නෝනින් දකින්නවා කියලා කියන්නේ. මෙහෙම වෙන්න පුළුවනිද? මේ වර්තමාන මොහොතේ අපි අරමුණු සමග එකතු වෙන එක තුළ ඒකට අතීතයෙන් එන්න පුළුවනිද? වර්තමානයේ එකතු වෙන්න පුළුවනිද? අනාගතයක් හදන්න පුළුවනිද? ඔබ තුළ දකින්න. එතකොට ඒක දකින්න එක පටිච්චසමුප්පාදය දකින්නවා. එතකොට අඥානං වෙනකොට ඥානං වෙන්න පුළුවනි. දකින්න නැති එකනේ අඥානං. ඉතින් අපට අඥානං වෙන්න වෙලා තියෙන්නේ මොකද? මේ පටිච්චසමුප්පාදය කියන වචනේ අර්ථයවත් තේරුම් ගත්තේ නැතුව ඒක පෙළ 12ක් සිංහලෙන් පේලි 12ක් අරගෙන ඕක අතීත වර්තමාන අනාගත කියන එක ස්කන්ධ පංචකයේ සුළු දකින්න නැතුව අතීතයේ ඉස්සර ජීවිතය කියලායි වර්තමානයේ මේ ජීවිතය කියලා අනාගතයේ මතු ජීවිතය කියලා කවුරු හරි ලිව්වා අවුරුදු 20ක් 30කට 50කට ඉස්සර වෙලා පෙළක් ළමින්ට උගන්වන්නද. ඒක බුදුරජාණන් වහන්සේ වදාළ එක කියලා අපි හිතන් ඉන්නවා. අපි හෙලි කරපුවාම සරලයි. නමුත් බලන්න කොතරම් දුරක් එන්න ඕනද කියලා මේ මෝඩකම් ටික මග අරගෙන මේක දකින්න. ඒවා යුගයේ වාසනාව කියන්නේ කවුරු එලි කරගත්තත් කවුරු අතින් එලි වුණත්. සදහම් විශ්පතු වීම කියන්නේ අන්න ඒකට. එතකොට එය ඔබ තුල සිදුවෙන සියුම් ක්‍රියාවලියක්. ඔබ තුල ඔබේ ඇස තුළ කන තුළ නාසය තුළ එවත් ඔබේ ඇසේ සිත තුළ කනේ සිත තුළ නාසයේ සිත තුළ හටගත්ත සිත නැසෙන කාලය තුළ සිදුවෙනව ක්‍රියාවලියක්. මේක අපි පාලි වචන හෝ ශාස්ත්‍රීය වචන ගන්න නැතුව සිංහලෙන් ගත්තොත් යමක් ගැටෙනවා ඇහැට කනට නාසයට ඔබට තරහව ලෝභය ඊර්ෂ්‍යාව ආදී දෙයක් හට ගන්නවා ඔබ ඒක බාර ගන්නවා ඔබ ඒකෙන් විඳවනවා ඔබ ඒක අවසන් කරන්නේ නැතුව පස්සේ ගන්න ඉදිරියටත් තියෙනවා මොහොතකින් එතකොට අර හේතුඵල කියන එකෙන් කියන්නේ අතීතයේ හේතු නිසා තමයි වර්තමාන ඵලයක් වර්තමාන හේතු තැබුවොත් තමයි අනාගත ඵලයක්. එතකොට ඒ වර්තමාන හේතු පටිච්ච තමයි සම්භූතං හටගන්නේ. හට ගැනීම සිදු වෙන්නේ ඒ හේතු එකතු වීමෙන් නැත්නම් හේතු තැබුවොත්. හොඳයි නැතබුවොත් හේතු බංගා නිරුද්ධති. අනේ විදිහට මේක මේ තවත් සූත්‍ර කීපයක් ඔස්සේ විද්‍යාවිෂයන් වල සූත්‍ර ගණිත සූත්‍ර වගේ අස්මින් සති ඉදං හෝති අස්මින් අසති ඉදං න හෝති කියලා ඉමස්ස උපාදාය ඉදං උප්පජ්ජති ඉමස්ස නිරෝධාය ඉදං නිරුද්ධති කියලා ළමයින්ට උගන්වනවා. මටත් ඔය පාඩම් වෙන්නේ නැත්තේ අවුරුදු 50කට ඉස්සර වෙලා. නමුත් ඒක ප්‍රායෝගික පටිච්චසමුප්පාදය නෙමෙයි. ඒක න්‍යායික පටිච්චසමුප්පාදේ ලියන්න කියන්න පාඩම් කරන්න විතරයි පුළුවන්. මට මතකයි මගේ පියත් අවුරුදු 40කට පමණ පෙර ඔය ධර්මයේ සම්බන්ධයෙන් මාත් සමග ඇති වුණා වූ
විවාදයකදී නෙමෙයි සංවාදයකදී. අපිට ওই පටිච්චසම්පාදේ තේරෙන්නේ නැහැ කියලා කිව්වා. මටත් නම් ඒ කාලේ තේරලා තිබුණේ නැහැ. නමුත් මේ මොහොඳ ගැඹුරු තියෙන්නේ පීනන්න දන්නේ නැතුවමනේ. පීනන්න දන්නවා නම් කොච්චර ගැඹුරුණත් මම පහුගිය දවසක තිබුණේ පැය ගණනක් ඇවිදින් ගැඹුරු ගැඹුරුනාට ජීවිතේ බේරගත්ත කෙනෙක් පීනන්න දන්න. ඒ වගේ මේවා ගැඹුර කියන්නේ නොතේරීම. නමුත් මේක ටිකක් අර සියුම් ගෝචර වෙන්නේ ඇහැට නෙමෙයි ප්‍රඥාවට සියුම් නුවණකට. එතකොට එහෙනම් පටිච්චසම්පාද විවරණය කරන්න ඕන කොහෙද? ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල මොහතක අරමුණක් රස විඳින කාලය තුල. එය අනුලෝම පටිච්චසම්පාද වෙන එක තමයි පංච උපාදානස්කන්ධයක් බවට පත් වෙනවයි කියලා කියන්නේ. මේ මෑත අද හෝ ඊයේ දේශනාවල මේ පිළිබඳව දැනගත යුතු දේ කුමක්ද කියලා අහගත්තාම අභිඥා කියන සූත්‍රයේ දැනගත යුතු දේ පංච උපාදානස්කන්ධ කියලා මම හුඟක් විස්තර කළා පැයක්ම. ලෝකේ සමග සම්බන්ධතා පවත්තන්ට අපි ඇස කන නාසය දේවකා උදව් කරගෙන ඒකේ ක්‍රියාදාම පහකින් යුක්ත ඒකකයක් සකස් කරනවා. අදාළ ක්‍රියාවල කාර්යය හඳුනාගෙන තමයි මේවට නම් තියලා තියෙන්නේ. රූප වේදනා සංඥා සංකාර පහ. ඒ අර ලහු පරිවර්තන න්‍යායට යටත් හටගත්ත ගමන් නැසෙන්න ඕනේ. නමුත් එය නැසුනට පැවැත්ම කරනු ලබන්නේ පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධයක් බවට පත් කරගන්න අප විසින් අපට අදාළ පැත්තට. ඒකට නියත පැත්තක් නැහැ. වාක්‍යන්නේ රුවලක් හබලක් එන්ජින් එකක් නැති බෝට්ටුවක් සාගරයට දැම්මොත් ඒකට යා යුතු පැත්ත පිළිබඳ නිගමනයක් නියතයක් නැහැ. හුලං හමන පැත්තට, දියවැල් හමන පැත්තට හැරි හැරි යනවා. වගේ පංච උපාදානස්කන්ධේ හුලං හමන පැත්ත තමයි උපාදානයේ පාපයට නම් සතර අපායේ පැත්තට. උපාදානයේ පිනට නම් කාමසුගතියේ පැත්තට. උපාදානයේ ධානයට නම් රූපය අරූපය. අර තමයි උපාදානයේ සතර හදන පැති. තුන් භවයක් තියෙනවා නෙවෙයි, තුන් භවයෙන් එකක් සත්‍යය හදා ගන්නවා උපාදානයේ විසින්. ඒක අනුලෝම පටිච්චසම්පාදයේ විසින් කරන වැඩක්. අන්න මිත්‍යා දෘෂ්ටිය. මුළු සතර ගමනම මිත්‍යා දෘෂ්ටියක් තල සිදු වෙන්නේ. ඒකනේ අවිද්‍යාපච්චය සංඛාරා කියන්නේ. කවුද එහෙම පිළිගන්නේ? මේක සුපිරි ගමනක් කියලා කල්පනා කරනවා වරදක් තුළ සිදු වෙනවා කියලා. නමුත් තේරුම් ගන්න පුළුවන් වුණොත් මොකද්ද වෙන්නේ? මේ මොහොතේ මේ ඇසට කනට නාසයට ගැටෙන මොහොතේ ඔබට අදාළ ඔබ එකතු කරගත්ත ඔබ මින් පෙර තැබූ අගයක් බෙදීමක් මෙතෙන්ට එනවා. අර uppajjati සුඛං සෝමනස්සං කියන්නේ වර්තමාන එකක් නෙමෙයි, ගත කළ ජීවිතයේ මින් පෙර තැබූ ටික. එතකොට වර්තමානයට ආවට ඒක අතීතයෙන් ආවේ. එතකොට ඒ මොහොතේ අතීතයකුත් තියෙනවා යාට. යදිදම් පහිනන්තං ආරි පුද්ගලයන් වලට ඔහුට තියෙනවා ඉන්න අතීතයක්. තියෙනවා කියන්නේ අතින් අල්ලන්න තියෙනවා කියන එක නෙවෙයි. පරිගණක වලට දත්ත ඇතුළත් කරපුවාම ආයෙ ඉල්ලපුවාම දෙනවා. අශාස්ත්‍රීය ඉල්ලුවොත් හරි ගලක තියලා තැලුවොත් හරි හමු වෙන්නේ නැහැ. ඉල්ලුවොත් තියෙන නිසානේ දෙන්නේ. ඒ නිසා බුදුන් වහන්සේ වදාරන්නේ ඔබට රාගය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව උපදින්නේ තියෙන නිසා කියලා. අතියනවා කියන පදේ තේරුම. තබා තිබෙන නිසා, පස්සේ ගන්න තබා තිබෙන නිසා. මින් පෙර පස්සේ ගන්න තබපුවා තමයි එන්නේ. ආපුවම අපට තේරෙන්නේ ඒකට එකතු වෙන්න. අනුලෝමයේදී පුරුදුන් වෙන්නේ අපුලුවන් වෙන්නේ අපට ඒකට එකතු වෙන්නයි. ඒක තමයි අපි පුරුදු කරගත්ත පාර.
එකතු වීම වර්තමානයේ වැඩක්. නමුත් එතනින් නතර වෙන්න බෑ. ඒක අනාගත ඵලයකටත් හේතු තියලා සසර බන්ධනය ඇති කරලා තමයි සංයෝජනය වෙලා තමයි අවසන් වෙන්නේ. එනිසා එක සියුම් දෙයක් කියන්නේ ඒකයි. දැන් ඔය අපි මම උදාහරණ ඉදිරිපත් කරනවානේ වට සාමාන්‍යයෙන් මට පේන දේවල්. ඔබ සිරුවෙන් සිට ගන්න. දැන් ඔබට අනාගතයකුත් නැහැ අතීතයකුත් නැහැ ඉන්නේ වර්තමානයේ. තපාදයක් ඉදිරියට තබන්න. දැන් එකක් ඉදිරි පාදේ අනික පසු පාදේ. පසු පාදේ ඉදිරි පාදයට ගන්න. ගමනක් ඇවින්නේ නැහැ නතර වෙනවා. දැන් මේ පාගමන ගැන කල්පනා කරන්න. අතීතයෙන් ගත්තේ නැත්නම් අනාගතයට තැබුවේ නැත්නම් ගමනක් තියනවද කියන බලන්න. පසු පාදයේ මේ පාදයට ගෙනත් ඉදිරියට තැබීමෙන් පෙර පාදයක් වෙනවා. දැන් ඊළඟ එක පසු පාදයේ බවට පත් වෙනවා. ඒක මෙතෙන්ට ගෙනහම සමපාදය ඉදිරියට තැබුවම ආයෙත් පෙර පාදය. දැන් මේකේ තියෙනවද අතීතයෙන් අරන් වර්තමානයේ හරහා අනාගතයට තැවීම කියන එකක් මේ ගමන යන්න. පා ගමනින් ගමනක් යනකොට දෙපා මාරුවේ මේක සිද්ධ වෙනවනේ. මෙන්න මේ ක්‍රියාවලියම තමයි මේ පංච උපාදානස්කන්ධය තුළ නැත්නම් පටිච්චසමුප්පාදය තුළ සිදු වෙන්නේ. අනුලෝම පටිච්චසමුප්පාදය තුළ සිදු වෙන්නේ. එතකොට ඕන කෙනෙකුට බුදුන් වහන්සේ වැනි උත්තමයෙකුගේ මේ මග තේරුම් නොගැනීම තුළ අතීතයෙන් අරගෙන වර්තමානය හරහා අනාගතයක් හදමින් පවෙනුත් පිනෙනුත් ධානයනුත් සතර හදන්න පුළුවන්. තුනේම අනුලෝම පටිච්චසමුප්පාදයේ තියෙන්නේ. එහෙම ලෝකයා පිළිගන්න එකක් නැහැ. නමුත් ඇත්ත සිද්ධිය එකයි. ඒ නිසා තමයි පවට අපුඤ්ඤාභි සංකාර කියන්නේ, පිනට පුඤ්ඤාභි සංකාර කියන්නේ, ධානයට ආනිජ්ජාභි සංකාර කියන්නේ. අර අභි කියන පදයෙන් වර්තමාන මොහොතේ නිමා නොවි අනාගත ඵලයකට හේතු තබන බැවින් වරහන් ඇතුළේම ත්‍රිපිටකයේ පෙන්වන්නේ අභි කියන වචනයට අනාගත ඵල උපදින හේතු කියලා. නම් අபிසංකාරය අනුලෝම පටිච්චසමුප්පාදයයි. නමුත් ඒක එහෙම වෙන බව තේරුම් ගත්තේ නැතුවම ගැලවෙන්න ඕන නෑ. තේරුම් ගත්ත පුද්ගලයෙකුට ගමන යන හැටි තේරෙනවා නම් ගමන නවත්තන්න මොකද කරන්න ඕන? අර පා ගමනින් යනකොට ගමන යන්නේ පා ඉදිරියට තැබීම නිසා නම් ඉදිරියට නොතබා හිටියොත් මොකද වෙන්නේ? ගමනක් නෑනේ. මේ සසරත් ඉදිරියට උපදින්න තියෙන හේතු නොතැබීමෙන් නිමා වෙන එකක් කියලා කවුද දන්නේ? පෘථග්ජන සමාජය. උන් සසර හදන්න දන්නව ඇරුණාම ඉදිරියට නොතැබීමෙන් මේක නිමා වෙන්නේ කියලා. ඉදිරියට තැබීම ත්‍රිපිටකයේ පුරාම අවශේෂ නිරෝධයේ වශයෙන්ොත් ඉදිරියට නොතැබීම ස්කන්ධ පංචකය තුළ නිර්අවශේෂ නිරෝධයේ වශයෙන්ොත් පෙන්ලා තිබෙනවා දැක ගන්න. එතකොට අවශේෂ නිරෝධයට භාවනාව කියන්නේ නැහැ, ඒක පමාව. සතර හදන පාර. නමුත් නිර්වශේෂ නිරෝධය වඩන දෙයක්. භාවනාව. එතකොට මේක තුල උන වැරදි දුරු වීමකුත් සිදු වෙනවා. තමන් අතින් සිදු වෙන වැරදි ටික දුරු වීමකුත් සිදු වෙනවා. අලුතින් වැරදි සිදු නොවීමකුත් සිදු වෙනවා. එහෙම එක මොහොතක බහුවිධ ක්‍රියාවලියක් මේක සිදු වෙනවා. සියුම් දෙයක්. අන්න අපි බුද්ධෝත්පාදයක තුළ විශේෂයෙන් බුදු සමයට සමීප පවුලක දරුවෙක් වශයෙන් ඉපදිලා ඒ පිළිබඳ අචල සහ යම්කිසි විශ්වාසයක් ඇතුව ඇවිදින් විෂයන් හදාරලා අපිට මේක හමු වෙනවා නම් ජීවිතයේ තව උගතුන් බුද්ධිමතුන් ධනවතුන් බවට පත් වෙන ජීවිත ලැබෙන්න පුළුවන් ඕන තරම්.
නමුත් ඒ සියල්ල ක්‍රියාත්මක වෙන්නේ අනුලෝම පටිච්චසමුප්පාදය තුළ නම් ඔවුන්ට දුකටපත් වෙන්න ඇරනම මිදෙන්න බෑ. මන්දයත් මිදෙන්න නිරෝධය දකින්න මඟ තෝරගන්න වෙනවා. ඒ ලෝකයේ උගතුන් බුද්ධිමතුන් ආගමිකයන් ගැන කවර කතාද පටිච්චසමුප්පාද න්‍යාය පවතින බෞද්ධයන් තුලත් බෞද්ධයින්ටත් ඒක නොතේරෙනකොට ඒ සියුම් දහම වැටහීමේ තිබෙන්නා වූ දුර්ලභත්වය ඔබට තේරෙනවද? දැන් කළ පැත්ත බලන්න. මේ පටිච්චසමුප්පාදයේ අනුලෝමයේ ඔබ භාවිතා කළ හැටි බලන්න. එදිනදා ජීවිතයේදී ඇසෙන් කනින් නාසයෙන් අරමුණු ගැනීමේදී ඒ අරමුණ හඳුනා ගැනීම සඳහා ඔබ මේ ඇස තුළ පහළ වුණා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධයේදී ස්කන්ධ පංචකයේදී ඔබට එකතු කළා නේද අගයක්. හොඳයි හරි නරකයි හරි කැමති හරි කැමති කියලා ඇලීමක් ගැටීමක්. ඒ ඇලීම එකතු කිරීම නේද මඤ්ඤමානය කියන්නේ. මමත්වෙන් ගැනීම කියන එක. හටගෙන නැසෙන කාලය තුල ඔබ 아무තු අගයක් එකතු කරනවා. ඒකට ඔබට ආවේනික. දැන් අගය එකතු කිරීම තුළ මොකද වෙන්නේ? පංචස්කන්ධේ මමත්වෙන් ගත්තම පංච උපාදානස්කන්ධේ බවට පත් වුණ ගමන් සංයෝජනයක් වෙනවා. සසරට බැඳලා අවසන් වෙනවා. ඔබ මේ මඤ්ඤමාණයෙන් ගත්ත නිසා නේද බද්දෝමා රස්ස කියන අර අනාගත සසරක් හැදුනේ නැත්තම් මායයට බැඳුනේ. මඤ්ඤමානෝකෝ බික්කෝ බද්දෝමා රස්ස අනුලෝම පටිච්චසමුප්පාදේ නේද? අන්න මඤ්ඤමානෝකෝ බික්කෝ බද්දෝමා රස්ස පමාද විහෙරණය. ඉතින් අපිට ඕක තව පෙළ දහම් කීපයකින් පෙන්වන්න පුළුවන්. එනිසා මේ වර්තමාන මොහොතේ අතීතයත් වර්තමානයත් අනාගතයත් කියන තුන ස්කන්ධ පංචක තුනකවත් නැහැ. ජීවිත තුනක කවර කතාවද? ඒකෙම ඒ මොහොතේම අතීතයක් තියෙනවා. අතීතේනෝ ඒක අපිට ඒකට එකතු වෙන එක සංසාර බරපතල පුරුද්දක්. ඒ නිසා අපි වහාම මේකට එකතු වීමෙන් මමත්වෙන් ගන්නවා. දැන් ඒ නිසා මමත්වෙන් ගැනීම නිසා මොකද වෙන්නේ? උට නිම කරන්න බෑ. නිම වෙන්න පෙර අනාගත හේතු උපදින්න ඵලයකුත් තබලා සසරක් නැවත උපදින්න හේතු තබා නැති වෙනවා. මව කුසින් නැවත උපදින්න නෙමෙයි හෙට අනිද්දාට නැවත උපදින්න. යමක් නැවත උපදින්න තැබුවොත් නැවත උපදීමේ දුක රාග දේශ මොහ ගිනි වශයෙන් නැත්නම් ත්‍රිවිධ විතර්කයෙන් දැවෙන ගිනි වශයෙන් ඔබට නැවත ඉපදීම දුක් ගෙනත් වෙනවා. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පරිගැනීම, විනාශ කිරීම කියන දේවල් හිත ඇතුලේ නැවත ඉපදුනාම හැප ගෙනත් දෙනවද ඔබට? ඒවා පළමුවද ඉපදුනේ තැබීම තුලින් නෙවෙයිද නැවත උපදින්නේ? ඒවා නැවත උපදින එක මඤ්ඤමානීය ප්‍රතිඵලය නෙවෙයිද? දැන් සමස්ත සමාජයට තථාගතයන් වහන්සේ මේ කරන මෝඩකමට කියන්නේ ප්‍රමාද විහරණය කියලා නේද? හරි. ආගමන් මග, පෘථග්ජන භාවයේ ගමන් මග, අනුසෝතගාමී ගමන් මග, පරිහානීය ගමන් මග, චිත්තාභ්‍යන්තරයේ කිලිටි කරගන්න ගමන් මග. පෘථග්ජනෙක් සතුයි. එනිසාම ඒක විවරණය කරන තථාගතයන් වහන්සේ ළමා කල්පටන් මහලු කලමණයට ඇලෙන කරුණු සංඛ්‍යාව 100ක් වුණොත් ඔහුට දුක් 100කට මුහුණ දෙන්න වෙනවායි කියලා වදාරනවා. අර ඇලෙන කරුණක් පාසාම අනුරූප පටිච්චසමුප්පාදයෙන් සතර හදනවා. දැන් මේ පමාද විහරණ මොහත බුදුන් වහන්සේ වදාළ අපමාදෝ අමත පදං බවට පත් කරගන්නේ කොහොමද? අන්න ප්‍රතිපත්ති ක්‍රියාදාමය. බුදුදහමේ උගන්වන ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් වෙත යන ක්‍රියාදාමය. නැත්නම් යන පැත්තට යන වෙනුවට පටිලෝමය. පටිච්චසමුප්පාදයේ අනුලෝමය වෙනුවට නිරෝධය දකින්න එක.
අතීතයෙන් ගෙන වර්තමානයේ විඳ අනාගතයට තබා සසර හදන්නා වූ අවශේෂ නිරෝධී ප්‍රතිපදාව වෙනුවට අතීතයේ එන්ඩෑර හිස් කරමින් එකතු නොවමින් වර්තමානයට නොරැටෙමින් අනාගතයක් නොදපා අවශේෂ වෙනුවට නිරවශේෂ නිරෝධය කියන්නේ සාමාන්‍යයෙන් නැතිවීමට ඉවර වෙන එකට නවතර අවශේෂ නිරෝධය කියන එක ප්‍රමාදයයි නිරවශේෂ නිරෝධය සැබෑ ජයග්‍රහණයක්. එනිසා පටිච්චසමුප්පාදේ නිරෝධය දැකලා කියන එක කියන්නේ අවශේෂ නිරෝධය දැකලා නෙමෙයි නිරවශේෂ නිරෝධයෙන්. නිරවශේෂ කියන පදේ නිර්වශේෂ කියලා කැඩෙන්නේ. ඒ කියන්නේ අනාගත ඵලයක් උපදින්න හේතු නොතැබීමෙන් කරන අවසන් කිරීම නිරවශේෂ. මම මේ පාලි පාඨ නොකිය කියන්නේ. තස්සායව තණ්හාය ආශේෂ විරාග නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ. ඒ මේ තස්ස කේවලස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හෝති තියෙන්නේ. සමුදය හෝති නිරෝධෝ හෝති. නිරෝධය. එතකොට වර්තමාන මොහොතේදී ඔබට යමක් හමු වෙනවා නම් බාහිර දේවල් උදවෙන් හෝ මනසින් ඒ අතීතයෙන් එන එකක් නම් තමා තබා තිබූ දෙයක් එන්නේ. ඒ අනිවාර්යෙන්ම ඉමේ පංච උපාදානස්කන්ධේ අතීත හේතුක ඵලය. මේකට තමයි මේක එනවට තමයි මේ කියන්නේ uppannam kama vitakkam කියලා. uppannam ව්‍යාපාද විතක්කම්. uppannam හිංසා විතක්කම්. හටගන්නේ අර තබන හේතුවේ ඵලයක්. තියෙන නිසා එනවා කියන එක තේරුම් ගන්න. එන් තියෙන නිසා එන එක වදයක් දුකක් බවට පත් කරගෙන ඒක එන්ට නොදී වරස් කැපුවට යට කරාට කවදාවත් හරියන්නේ නැහැ. ඒක තමයි වැරදි පාර, හොර පාර. ලෞකික සමාධි වඩනවා කියලා පෙන්නන්නේ එන්ට නොදී යට කරනවා. නමුත් ඒකේ වදයක් තියෙනවා තමයි ටිකක් ආවහම. ඒකයි අර දුක විඳලා දුකිතේ නිවන් ලබන්න ඕනේ කියන්නේ. හදාගත්ත එකේ දුක් වේදනාව තියෙනවා. නමුත් ඒක ප්‍රහීන මාර්ගයට හරවන්න ඕනනේ. එතකොට මම මුල් දේශනාවක සඳහන් කළා මේක එන එක වදයක් නිසා වනාන්තරගත වෙලා ඉන්න නැවතින්න තමයි මිනිස්සුන් උත්සාහ කරන්නේ. නමුත් ඒ බුදුන් වහන්සේ වදාළ ආරි මාර්ගය නෙමෙයි. ඒ දුකින් මග අරින්න දරන උත්සාහය. තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා දාරන්නේ මේක එන්න දෙන්න. එන්න දුන්නට එකතු නොවන පුද්ගලයාට ඒක අවමංගල්‍යයක් වෙනකොට සුමංගල්‍යයක් කරගන්න පුළුවන් බව ධර්මයේ තුලින් පැහැදිලි කරලා දෙනවා. අන්න ඒක තමයි සමාජයේ මිනිසා හුරු කරගත්තේ නැති ආමිෂ පූජාවට හෝ ඊටත් නොගිය මේ බෞද්ධ කියන හැමෝ දෙනා පුරුදු කරගත්තේ නැති අලුත් පාර පුරුදු කරන්න ඕන අලුත් පාර මේ බුදුන් වහන්සේ පවරා දීලා තියෙන වගකීම යාට පමණයි කරන්න පුළුවන්. ඒ සිහියෙන් කටයුතු කිරීම කියනවා අප්‍රමාදය. අපි දිනු කරන්න ඕනේ ඒකයි. අපි දිනු කරන්න ඕන මේ සිදුවෙන සිද්ධිය පෙනීම, දැකීම. එතකොට එයාට මෙයා එනවා පේනවා. මේ හැංගිච්ච කෙනා එනවා පේනවා. ඒ වගේම මෙයා එකතුනොත් මෙයා වර්තමානයේ හරහා අනාගතයක් හදනවා කියනටත් එයා දන්නවා. දන්න නිසා එයා එන කෙනාට වර්තමානයේ හරහා අනාගතයට එකතු වෙන්න දෙන්නේ නැහැ. එයා අතරට පාඩේ බාධා කරනවා. අන්න එයා මෙතෙන්ට පැමිණීම වර්තමාන ඵල සහ වර්තමාන හේතු නොතැබීමට හේතුවක් බැවින් අප්‍රමාද වීම කියලා කියනවා. එයා මෙතෙන්ට නොපැමිණීම අතීතයෙන් නැවදීම වර්තමානයේ විඳ වර්තමාන හේතු තබා අවසන් කරන බැවින් ප්‍රමාද විහාරී කියලා කියනවා. කවුද එයා? බලමු.
25 දෙනෙක් වශයෙන් නම් කරලා තියෙනවා. සද්දා සති හිරියොත්ප්ප අලෝභ අදෝත තත්ත්‍ර මජ්ජතා කියලා අකුසලයෙන් වෙන්නේ සඳහා භාවිතා කළ හැකි කුසල චෛසික. එතකොට මේ අධිගම පැත්තේ සද්ධාවත් මේ වෙන් කිරීමට උදව් වෙනවා. මේ සති අන්න සති කියන්නේ මොකක්වත් නෙමෙයි. දියුණු කරන්න ඕන අකුසල වෙන්නෙන්න ඕන බලයක් චෛසිකයක්. අර බොජ්ජංග කියලා කතා කරන්නේ ඒක නේ. බොජ්ජංගයක් කියලා කියන්නේ සති. අවාසනාවකට එතෙන්ට එන්න අපට බැරි වුණානේ. ඇයි? ඒ බැරි වුණේ සතිපදයට වෙනත් අරුතක් ගත්ත බැවින්. සිහිය කියලා මතක තියෙන එක සිහිය කියලා පාවිච්චි කරපු බැවින්. යමක් මතක තියාගන්න එක සිහිය කියලා පද කරපු බැවින්. එහෙම නැත්නම් සිහිය කියන්නේ ඇතුළීමට පිටවීමට කියලා කියපු බැවින්. මම එකක් තිස්සේ කියනවා මෞකුසෙන් බිහිවූ තැන් පටන් මේ අනතුරම ඇතුළවීම පිටවීම සිදු වෙනවා. නමුත් බැලුවේ නැහැ කවුරුත්. එන ඇතුළවීම පිටවීම නෙමෙයි ආනාපාන සති කියන්නේ. ඇතුළවීම දැනෙනකොට පිටවීම දැනෙනකොට ඒ හැම එකක්ම දැනෙනවා යාට. දැනීම නේද සිහිය කියන්නේ. හොඳයි කාම විතරකේ දැනෙනවා නම් ව්‍යාපාද විතරකේ දැනෙනවා නම් හිංසා විතරකේ දැනෙනවා නම් ඒ දැනෙන්නේ සිහියට නේද? දැන් සිහි නෑ කියන්නේ ඒකට එකතු වෙලා අනා ගන්න එකටනේ. අන්න. ඒ නිසා මම එකට මතක් කළා බිම්සර් රජතුමාටත් අපරාධයක් කරපු අජාසත්තටත් පස්සේ කාලෙක සිහිය ආවා. මේ වැරදි කියලා ඒ නිසා මගේ අතින් උනේ වැරද්දක් කියලා ආයත සංවරේ පිහිටියයි කියලා. ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර කරන මිනිස්සු එක වැරදි කියලා පිළිගන්නේ නැහැ. හෙට අනිද්දාට පස්සෙවත් ඒක සිහියක් එන්නේ නැහැ උන්ට. මොකද ඒක පවත්තන පැත්තේ අයනේ. නමුත් Taman සංසුන් මනසෙන් ඉඳලා නොසන්සුන් මනසෙන් යම් ක්‍රියාවක් කරලා අවුලක් ඇදුනහම ඒක මගේ අතින් උන වරදක් නේද කියලා හවසට හරියට හරි මතක් වෙනව නේද? ඒක එක්තරා ප්‍රගතියක්. වැරද්ද සිදුවන බව පිළිගැනීම. ඒක පච්චාජාත වුණා සතියේ පස්සේ ඉපදුනා. මේ ධර්මදේශනා අනුග්‍රහක බවතුන් වැනිම කෙනෙක් මට කතා කරලා කියනවා විතර්කයට පෙරත් සිහිය එනවා පසුවත් සිහිය එනවා දැනට කියලා. විතර්කයට පසුව සිහිය එන එක තමයි ඊට පස්සේ සහජාත වෙන්නේ. විතර්කයට පෙරම සිහිය එන එක තමයි පුරේජාත වෙන්නේ. ඔය වචන වල තේරුම පසුව හට ගන්නා සමග හට ගන්නා පෙර හට ගන්නා. ඉතින් මේ දියුණු කරන්න ඕන පාර පෙන්නන්නේ. එයා මෙතෙන්ට આવොත් එයා සසර හදන්න දෙන්නේ නැහැ. ඒකයි සිහියෙන් කටයුතු කිරීම අප්‍රමාදය කියලා කියන්නේ. එයා පටිච්චසමුප්පාදේ අනුලෝම යන්න දෙන්නේ නැහැ, නිරෝධය බලන්න දෙනවා. එයාට අතීත හේතු හමු වෙයි. නමුත් එයාට අතීත හේතු වලින්ම අවසන් කරනවා වර්තමාන ඵල වර්තමාන හේතු තබන්න දෙන්නේ නැහැ. මන්දයත් එකතු වීමෙන් කරන වැරද්ද සතිය මගින් එකතු නොවීමෙන් කරන්න දෙන්නේ නැහැ. දැන් මේ මොහොතක් පාසා මෙන්න මේ ත්‍රිවිධ විතර්කේනකොට ඒකට එකතු නොවීමට දිනු කරන්නා වූ නුවණැස නේද මේ සති කියන්නේ. දැන් ඒකේ පෙන්වන දෙක පහන වෙනවයි කියලා. මන්දයත් ඒ අතීතයෙන් ආපු එකට එකතු වෙමින් ඒක මමත්වයෙන් ගනිමින් මම හොඳ වැඩක් කරන්නම් කියන අදහසින් වර්තමානයේ විඳිමින් හෝ විඳවමින් ඉදිරියට හොඳ වැඩක් කරන්නම් කියන එක ඉදිරියට තැබීම නොතැබෙන නිසා දැන් එය නිරෝධය දැකීම නෙවෙයිද? මොකද වෙන්නේ? අතීතයේ ඇවිදින් මැරෙනවා. වර්තමානයට එකතු නොවෙන තුල අනාගතයක් නොහැදී මැරෙනවා. දැන් අනාගතයට උපද හේතු තිබ්බේ නැත්නම් පස්සේ එනවද? ඒ අනාගතයේ රතභාව සංස්කෘතිමනේ නිර්වශේෂ නිරෝධය කියන්නේ. දැන් මේ ක්‍රියාව පංච උපාදානස්කන්ධයේ අනිදුක්ඛ අනාත්ම බැලීමෙන් සිදු වෙනවා කියන එක නේද සීල සූත්‍රයේ පෙන්නන්නේ. ඒ පංච උපාදානස්කන්ධය කියන්නේම උප්පන්නං කාමිතක්කං උප්පන්න ව්‍යාපාදකං විහිංසාවිතක්කං. දැන් මිනිසා මොකද කරන්නේ වෙලාවට? මට වෙලාවට මරාන වැරෙන්න දෙනවා ඉන්නව වැරෙනවා පේන්නේ නැහැ කියලා ඒක එතනින් කඩන්න නැතුව ඒකට එකතු කරලා හදනවා සසරක්.
මිනිසාගේ බලවත් වෙන්නේ මේ මෝඩකම එකතු වෙන එක. මිනිසාට බලවත් කරන්න කියන්නේ කාමාංග නෙවෙයි බොජ්ජංග. ඔය කාමාංග බලවත් කළ එක තමයි හතර හැදෙන්නේ. අර සති ධම්මවිචය කියන්නේ ඒකනේ අර කඩන පැත්ත බලවත් කරන්න වෙනවා. එතකොට මෙයාට පෙනෙන්න මෙයා සතර හදන්න දෙන්නේ නැහැ. එතකොට විරියේන දුක්ඛං අච්චේති. ඊමහත් වීරියක් ඕන මන්දයත් අර චිත්ත අභ්‍යන්තරයෙන් එන්නා වූ පීඩණය ඊට විශාලයි. ඒ ඔහුට බලපෑමක් ඇති කරනවා. ඔහොම ලේසියෙන් අරින්න එපා ගහපන් මරපන් කපපන් කොටපන් පලිගනින් එකට කරපන් රියැක්ෂන් දක්වන්න කියලා. ඒ තමයි මමත්වයේ පීඩණය. දුක. රාගන මැරෙන්න හිතෙනවා. කියලා බලන්න. ඒ පීඩණය කොතරම් මේ සමාජයට විනාශයක් කරනවද කියලා. එතන මිනිසුන්ට මේ හානිය විනාශය මිනිසුන් ලවා කරවන්නේ මිනිසුන්ගේ අතපය හෝ මිනිසුන් නෙවෙයි ත්‍රිවිධ විතර්කයේ බලය විසින්. මායя බලවත් වෙනවා කියන්නේ මේකට. මායя බලවත් වුනහම ලෝකෙටම දුක් තමයි ගෙනත් දෙන්නේ. යුද බිය, ගිනි බිය, ජල බිය, නොයෙකුත් බිය ඔක්කොම මිනිසුන් කරන දේවල් ගත්තාම ඒවා සඳහා මෙහෙවන්නේ මේ ත්‍රිවිධ විතර්කය. සාමාන්‍යයෙන් ඔය විරුද්ධවාදී කතරෙක් මොකද කරන්නේ? භාවනවා කියලා කියන්නේ. එහෙනම් මේ සිතසල සැඟවින්නා වූ හතරන් එළියට අරගෙන භාවන එක තමයි බුදුදහම විදර්ශනාව කියන්නේ. කෙලස් නසනවා කියලා කියන්නේ. දැන් එහෙනම් ඔබට වැටෙන්න ඕන මේක මමත්වයේ අතීතයෙන් ආපු දේ මමත්වයෙන් අරගෙන හොඳ වැඩක් කරන්නම් කියන කාරණේ අතීත හේතු සහ වර්තමාන ඵල වර්තමාන හේතු වශයෙන් සතර හදන රවුම යනවා. ඒක අනුලෝමී කියලා. ඒක යනවා නම් අඥානං. දැන් මේක තේරෙනකොට දැන් එහෙනම් නිරෝධය දකින්න ඕන කාරණේ තේරෙනකොට ඥානං. පටිච්චසමුප්පාද ධම්මේසු ඥානං. දැන් සම්මාදිට්ඨිය ක්‍රියාව යහපත් දැක්ම ක්‍රියාත්මක කරවන්න. ඔබ කවුද? කවුරුණත් කමක් නැහැ. ඇඳුම කුමක් වුණත් කමක් නැහැ. ඒක හෙදිද වෛද්‍යද ගුරුද ශිෂ්‍යද වෙනස් සේවකයෙක්ද ප්‍රශ්නයක් නැහැ. අනයි දන්නෙත් නැහැ. ඔබ පටිසෝතගාමියෙක්. ඔබ පටිච්චසමුප්පාදේ නිරෝධයට කැමති කෙනෙක්. ඔබ ඒ මංගල්‍යයක් වශයෙන් දකින කෙනෙක්. මේකට එකතු වෙන අවමංගල්‍ය වෙනුවට මේක විනාශ කිරීමෙන් ලැබෙන මංගල්‍යයට ප්‍රිය කරන කෙනෙක්. දැන් ඔබ යන්නේ කොහාටද? දැන් ඔබ මොහොතක් පාසා සසර හදනවද? හදන එක නවත්තනවද? හැදුවොත් නේද උපාදානය තුල පවපින ධානය ඔස්සේ සතර ගමනක් භව ගමනක් තිබෙන්නේ. හදන්න නැත්නම් අතීතයේ ඇවිදින් මේයි වර්තමානයේට අස්සේ අනාගතේ නොතබා මේයි. දැන් නොතබා මේ යාම තුළ මොකද වෙන්නේ? ඇතුළත හිස් වෙනකොට උපදින්න පංච උපාදානස්කන්ධ නැහැ. මොකද යම්කෝ භික්කවේ අනුසේති. ඔබ යමක් තැබුවොත් ඒකෙන් තමයි තේන සංකම් කියන උපාදානස්කන්ධ හටගන්නේ. දැන් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේටත් ආරියතුන් වහන්සේටත් ලෝකේ තියෙන කාරණා මොන ගැහෙනවා? ඇසර කනට නාසයට දිවට කයට. හඳුනනවා. රූප වේදනා සංඥා සංකාර පහටගෙන. නමුත් ඇතුළතින් එන්න කාම විතර්කයක්, ව්‍යාපාද විතර්කයක්, විහිංසා විතර්කයක්, ලෝභ දේශ මොහ මූලයක් නැහැ. දැන් දුක තියෙනවද? එතකොට දුක ගෙනත් දුන්නේ කොහොමද? බාහිර සමාජයේද? බාහිර සමාජයේ සමග එකතු වීමෙන් තමන් හදාගත්ත ඇතුළත තිබෙච්ච කොටස තමයි දුකක් ගෙනත් දුන්නේ. දැන් මේකෙදි දුකට හේතු නොතැබීමෙන් ආපු හේතු ඉවත් වීමෙන් සහ අලුතෙන් හේතු නැතිවීමෙන් මොකද වෙන්නේ? ඒ පැත්ත පිරිසුදු වෙනවා. දැන් මේකට කියන නම මේකට කියනවා ඇවිදින් ඉවර වෙනවට උපන්න කුසල් දුර වෙනවායි කියලා. නොතබා අවසන් කරනවට කියනවා නූපන්න කුසල් නෝකදීම කියලා. දැන් මොහොතක් පාසා අරමුණු තුළ සම්මා වායාමයක් තියෙනවා නේද ඔබට? ඒ වීරිය උත්සාහය සතිය තියෙන නිසා නේද? යන අතර යන්න ඇරියොත් කරනවද? කම්මැලිකමට ඉඩ දුන්නොත් එහෙම කරනවද? නෑ. ප්‍රියේන දුක්ඛං අච්චේති. දැන් බලන්න මේකට වෙලාවක් තියනවද කියලා? වෙන් කරගත්තු කාලයක් ඕනද කියලා? නැහැ.
අන තමන් යෙදෙන්නේ මෙහෙවරක. මව්පියන් වෙනුවෙන් හෝ දරුවන් වෙනුවෙන් හෝ සමාජය වෙනුවෙන් හෝ මෙහෙවරක තෘප්තිමත්ව යෙදෙන්නේ. නමුත් ඉන්පෙර එකතු කරගත්තා වූ මායя හැංගිලා ඉඳලා මේවා ඇදීම ඔබට කරදර කරනවා. මට ওই වෙලාවට තමයි මරණ මැරෙන්න හිතෙන්නේ කියලා. ඉතින් මොකද කරන්නේ? පරිගණක විද්‍යාඥයාට මේ මායя ආපම පරිගණක අල්ල පොළවේ ගහනවා. අනිකුත් අයටත් එබඳු මේ මායя ආපුවාම වෘත්තීය හෝ වෘත්තීය කරුත්තේ ගමත වෙලා ඒ අදාළ දේවල් පොළවේ ගහන්න බැරි නෑ. ඔබද ඒක කළේ නෑ. අර හතුරා. ඇයි ඔබ මේ ඔබ නරක මිනිස්සෙක් කළේ මේගොල්ලෝ නේද? ඉතින් මේගොල්ලෝ මිතුරු වෙන්නේ කොහොමද ඔබට? ඇයි මේ තුන් දෙනා හංගවගෙන ඉන්නේ හිත ඇතුලේ? එළියට ඇවිදින් යන්න කියන්න. ඔබට සැබෑ වින්දනීය ජීවිතයක්, තැන්පත් ජීවිතයක් ලබා දෙන්න ඕන නම් මේ අවුල හදන මේ ටික එළියට යන්න කියන්න ඕන. හැංගිලා ඉන්න තුරු එළියට යන්න බෑ. ආපු දවසට ආයෙ එකතු කරගන්න නැත්නම් යන්න වෙනවා. ඒක නේද අතීතයේ ඇවිදින් අවසන් වෙනවා. අදතීතම් පහිනන්තං. අපත්තං ච අනාගතං. අනාගතය පත් වෙලා නැහැ. අන්න එතන තත්ත එතන බලනවා. ඉවර වෙනවා. දැන් පටිච්චසමුප්පාදේ නිරෝධය නේද දකින්නේ. එතකොට කොහාටද යනවා ඇත්තේ? අනුලෝමය තුල සතරට යනවා නම් නිරෝධය තුල බුදුන් වෙත යනවා. ඒ බුදුන් ශරීරය හරි මැටි හරි රත්තරන් හරි කියලා කියන්නේ නැතුව ඒකට බුදුන් වහන්සේ වදාළ පරිදි පංචස්කන්ධයේ අනාත්මයට බුදුන් කිව්වයි කියලා. එහෙම නැත්නම් මේ හේතුප්‍රත්‍යයෙන් හටගත්තේ නැති මේ නොසන්සුන් ස්වභාවයට පත් නොවන මනස නොවන පරමසිත හෝ නොමනස කියලා පාවිච්චි කරන වචන පාවිච්චි කරන්න කොහොමද බෑ. හිතලා හදලා බලන්න යන්න එපා. නමුත් මේවා උපදින්න නැත්නම් තියෙන තත්ත්වයක් තේරෙයි. ඒක කොතරම් ලෝකයේ සමග නොගැටෙනවද? ඒක කොතරම් සංසුන්ද කියලා තේරෙයි. දිවක හොයාන නෙවිලා ඉන්නවා කියලා දැනගන්න. වෙන මොනවද හොයන්න දන්නේ ඔය? සමාජයේ ප්‍රාර්ථනා කර කර වැඳ ඉල්ල වහගෙන තිබෙන්නා වූ නිවීම නිවරණයන්ගෙන් සිහිය පාවිච්චි කරලා අයින් කරගත්තාම නිවීම තිබිච්ච නිවීම හමු වෙයි. එතකොට බලන්න මේක මේ මොහතක ක්‍රියාදාමයක් තුළ සිදුවෙන දෙයක්. සියුම් දහමක් කියන්නේ ඒකනේ. අපි කොතරම් ඈතද ඉන්නේ? දානේ දීලා සිල් රැකලා භාවනා කරලා බෝගස්වල කොඩි එල්ලලා ප්‍රාර්ථනා කරලා අපල දුරු වේවා කියලා ප්‍රාර්ථනා කරලා තව නොයෙක් ಜಾති කරලා නිවන් ප්‍රාර්ථනා කරනවා අනුලෝම පරිසම්පදාය යනවා. අර කෝක කළත් ඒකට එකතු වෙනවානේ මමත්වයෙන් ගැනීමක්. ලෝභ මොහ දේශ මොහයෙන් ගැනීමක් තියෙනවා නේ. අනුලෝම පරිසම්පදාය යනවා. පටිලෝ සම්පරිසම්පදායේ ප්‍රතිඵලය ප්‍රාර්ථනා කරනවා. ඇස්සරෙන්න ඕන යුගයක් නේ. සියුම් දහමක් වගේ තේරෙනවානේ. නමුත් සුනීත සෝපාක වැනි අය ඔය න්‍යාය නෙවෙයි යෝක. ඒ කියන්නේ පටිච්චසමුප්පාද න්‍යාය ගැඹුරු කරුණක්. ඒක අර ඊට එහා ඒක අල්ලා ගැනීමෙන් නොගැනීමෙන් එකතු වීමෙන් නොවීමෙන් කියන කාරණාවේදී උන්ටත් මේ සිහිය පාවිච්චි කරන්න පුළුවන් වුණා. යන පැත්තට යන එක වෙනකොට නිරෝධගාමී ප්‍රතිපදාවට. එවිට මේ පැවැත්මට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයක් නැහැ. දේශීය ජාතිය ජාත්‍යන්තර කියලා ભેදයක් නැහැ. ඕන කෙනෙක් පැවැත්මේ වහල්ලු. නැවැත්මටත් ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයක් නැහැ. තේරුම් ගත්තොත් ඕන කෙනෙකුට සම්බුදු සසුනේ ආර්යයන් බවට පත් වෙන්න, සිවුරු පෙරවි නැතත් ආර්ය සංග්‍රහණේ බවට පත් වෙන්න පුළුවන් වෙනවා. එහෙම පදයක් තමයි මේ ධර්මයේ ගැඹුරු තියෙන්නේ. ඒකෙන් අපි සම්මුතියට එරෙහි වුණාව සම්මුතිය වැරදි කිව්වා නෙමෙයි. සම්මුතියින් පනවා ගනී. ඒක එහෙම තිබුණාවයි මේ කියන ශාසනික උරුමය. ඒක ශාසනික උරුමයක්. මේ තමයි දායාදය. සුදුරුඥාන් වහන්සේ රාහුල කුමාරයාට දුන් දායාදය
අනතුරුව බුද්ධ පුත්‍රයින්ට බුද්ධ දුහිතෘන්ලට උපාසක පිරිසට බුදුරජාණන් වහන්සේ දෙන දායාදය. ශාසනික දායාදය. කොතරම් සුන්දරද. ඔබක්කේ දේශක්කේ මොහක්කේ වෙනකොට මේ දායාදේ සුන්දරත්වය වැටහෙනවා ඇති. අනුගමනීය ප්‍රතිපදාව කෙසේ අනුගමනය කරනවද කොහොමද වෙන්න ඕන කියන කාරණේ පිළිබඳ සමීප දසුණක් අරගෙන අනතුරුව ප්‍රායෝගික වෙන්න. සමීප දසුණකට ගන්න ඕන. වෙන්න ඕන මේකයි නේද කියලා. මම ඔය කියන්නේ වෙලාවකට ඈත තියනව දැක්කම කළුවර දුඟුලියක් විතරයි පේන්නේ. ලං කරගත්තාම නිල් පාට කොළ පාට වීදුරු අකුරු ලස්සන සේරම පේනවා ලං වෙන්න. මගේ සමීප දසුණකින් ගන්න මේක. පොත තුල ඈතින් බලන්නේ නැතුව. අනතුරු ප්‍රායෝගික වෙන්න. ඒක තමයි සුණාත ධාරේත සහ චරාත කියන්නේ ඒක තමයි. අනවට දැන් මේ පටිච්චසමුප්පාදේ නිරෝධය දැකීම පංච උපාදානස්කන්ධය අනිත් දුක්ඛානසෙන් දැකීම කියන දෙකම එකක් වෙනවා. මම ඒ දෙකෙන් ඉල්ලුවේ එකක් කරනකොට හතරක් පහක්ම කරනවා. එහෙම දෙයක් ඒක. බුදුරුන්ගේ සොයා ගැනීම විශිෂ්ටත්වයේ තේරුම් ගන්න පුළුවන් නම් සතර හදන එක නෙමෙයි බුදුරු ඉගැන්වුවේ කඩන එක කියලා තේරුම් ගන්න පුළුවන් නම් ඔබ සතර කඩන්නෙක් වෙන්න. අදාළ කරුණු තේරුම් ගැනීමට ප්‍රඥාව ලැබේවා. ඔබේ දැක්ම ගැඹුරු වේවා. ඔබ අනුසෝතගාමියෙක් වෙනකොට පටිසෝතගාමියෙක් බවට පත් වෙලා සතර හදන්නෙක් වෙනකොට සතරේ නිරෝධය දකින්නෙක් බවට පත් වෙලා ලබන සැනසීම උත්තරීතර සැනසීමට ලෝකෝත්තර සැනසීමට උරුමකාක්‍යන්නෙක් බවට පත් වෙන්නට මෙම ධර්මදේශනාමය දායකත්වය සහ ධර්මශ්‍රවණය සහ අවබෝධය හේතු වාසනා වේවායි කියන සුභාශිංසනය කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් නිමවට පත් කරනු ලබනවා. ධර්මදේශනාව ප්‍රඥානාලිකාව තුළ විකාශනය කිරීම සඳහා දායකත්වය නම් වශයෙන් සඳහන් නොකලත් යම් ඉඟියක් දීලා තියෙනවා. වෛද්‍ය පුතුන් තිදෙනා වෛද්‍ය දේනයන් තිදෙනා සහ ධර්මමුරුබුරු මිනිබිරියන් විසින් මෙම ධර්ම දානමය සඳහා දායකත්වය දරා ඇත. අන මම කීව කාරණාව. දේශේ වෛද්‍ය දූ දරුවන් නාස්තිකවාදයට යන්නේ නැතුව බුදු සමයේ ගැඹුරු හොයනවා නම් කොතරම් වටිනවද? අරමුණු අතර උඩුනුවර කොටකේ දෙනිය අංක 36 නිවසේ පදිංචි විශ්‍රාමලත් පාඨශාලාචාර්ය ASMBCB අගලවත්ත මහතාට සහ එම මැතිනිය විවාහ වී පෙබරවාරි මාස 25 වන දිනට අවුරුදු 40ක් සපරීම නිමිත්තෙන් මෙම ධර්ම දේශනාව පවත්වන අතර ඔවුන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ ලැබේවා. ආදර්ශමත් බුද්ධිමත් දරුවන් හදපු අම්මලා තාත්තලාට දරුවන් විසින් සංවත්සර දිනයන්හිදී සන්තෝෂයක් උපද ගන්න පුළුවන් ලොකු වැඩක් තමයි ලෝකෙට ධර්ම දානයක් දෙනවයි කියන්නේ. ඔවුනුත් මේක අහලා සතුටු වෙනවා. ඒක හොඳ අනුමෝදනයක් ඇත්තටම. අර මිය ගියන් පස්සේ අනුමෝදන් වෙලා කියන එක වෙනවද නැද්ද දන්නේ මේක හොඳ දැනගෙන සතුටු වීමක් නේ. එතකොට ඒකේ ඔවුන්ට නිදුක් නිරෝගී සුව සමග චිරජීවනයේ නැත්තම් දීර්ඝාෂ ප්‍රාර්ථනා කරනවා මේ දවසේ හැදු වැඩු දරුවන් විසින්. ධර්මදේශනාවේ ඇසීම් මාත්‍රයකින් අප සියලු දෙනාටත් ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටත් නිර්වාණ අවබෝධය ලැබීම පිණිස මෙම පින් හේතු වේවා. නිවැරදි ධර්ම මාර්ගය විවර කර ගනිත්වා. දේශකයන් වහන්සේ අවබෝධ කරගත් ඥාන ශක්තිය තුළින් මේ ආත්ම භවයේ අවසන් අත්භවයේ වේවා. ඔබට එහෙම කියන්න ශක්තියකුත් තියෙනවා මට ඒක බාර ගන්න අයිතියකුත් තියෙනවා. එබැවින් ඔබ සෑම දෙනාට බෞද්ධයෙක් වීම තුළ ලෝකෝත්තර ධර්මයේ ඉහත්ම වශයෙන් හමුවීම තුළ අදාළ ප්‍රතිඵල නෙලා ගන්න අයටපත් වෙමින් මේ ලෝකෝත්තර සැනසීමේ හිමිකරුවන් බවට පත් වීමට මේ ධර්ම දානය සහ ශ්‍රවණය සහ ආනිසංසයේ හේතු ආයන්න මගේද ප්‍රාර්ථනයයි. සබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං